අයිබෝවන් අද කතාව වෙනස්. සුන්දර වෙසක් සමයේ මම ඔබට අද කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම වටිනා කතාවක්. ඉතාමත්ම රසවත් කතාවක්. ඉතින් සංගීතය කරන නොකරන බෞද්ධ අබෞද්ධ මේ සැමටම ශ්‍රී ලංකාවාසී සැමටම ඉතාම වටිනා කතාවක් තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් මේක ආගමික කතාවක් විදියට දකින්නට එපා. හැම ආගමකම තිබෙන හොඳ දේවල් අපි අගය කරනවා. විශේෂයෙන්ම මම බෞද්ධ ආගමේ වගේම අපි ගත්තොත් ක්‍රිස්තියානි ආගම. ක්‍රිස්තියානි ආගමෙත් ගොඩක් හොඳ දේවල් තියෙනවා. ක්‍රිස්තියානි ආගමේ කිතුණුවන් තුල තිබෙන පරිත්‍යාගශීලී ගුණය අපි ගොඩක් අගය කරනවා. ඒ වගේම ඉස්ලාම් ආගම ගත්තොත් ඉස්ලාම් ආගමේ ඊටම හොඳ දේවල් තියෙනවා. ඔවුන් උපවාසයේ දෙන යම් කාලයක්. ඒ උපවාසයේ දෙන්නේ අනිත් කෙනාගේ දුක දරා ගැනීමට සමසිතින් දුක බෙදා ගැනීමේ ඒ සහයෝගී චේතනාවෙන්. ඉතින් අන්නේ හොඳ දේවල් අපි අගය කරනවා. ඒ වගේමයි Hindu ආගමේ හොඳ දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අද කියලා දෙන්නේ බෞද්ධ ආගමට සම්බන්ධ බොහොම ලස්සන ඉතිහාස කතාවක්. නාසා ආයතනයේ පවා පුදුමයට පත් කරලා තියෙන කතාවක් මේට සම්බන්ධයි. අපි හැමෝම අනුරාධපුරය යන්නට කැමතියි. ඔබ බොහෝ දෙනෙක් සිතින් මවා ගන්නවා. දැන් මම මෙහෙම කියනකොටම අනුරාධපුරේ හිතින් මවා ගන්නවා. අපි ඇයි අනුරාධපුරේ යන්නේ කියන ප්‍රශ්නේ මම ඇහුවොත් ඔබ උත්තර දෙයි. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වුණු ස්ථාන රාශියක් පිටලා තිබෙනවා. ඒ වගේම පෙර අතීත රජදරුවන්ගේ රාජධානි රාජමාලිගා වැව් පොකුණු මේවා රාශියක් පිටලා තිබෙනවා. එවැනි උත්තර ඔබ දෙනවා. ඒ අතරිනුත් ඔබ වැඩිපුරම අනුරාධපුරයට යන්නේ ඔබව යැවෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. මහා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නිසා. ඒ තමයි ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ. අපි කියන්නේ රුවන්වැලි මහා සෑය. මේ රුවන්වැලි මහා සෑය ගැන කතා කරනකොට හරි ලස්සන කතා ප්‍රවෘත්ති රාශියක් තිබෙනවා. මේ රුවන්වැලි සෑයේ කතාව මේ මහා භද්‍රකල්පේ පහළ වුණු බුදුරජාණන් වහන්සේලා 4 නමක් දැනට පහළ වෙලා ඉවරයි. තව එක් බුදුරජාණන් වහන්සේ නමක් මේ මහා භද්‍රකල්පේ පහළ වෙනවා. ඉදිරියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඉතින් කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන මේ බුදුරජාණන් වහන්සේලා සිව් නම මේ භද්‍රකල්පේ පහළ වෙලා තියෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේලාගෙන් මුල්ම පහළ වුණු කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයට යනකම් මේ ස්වර්ණමාලී මහා චෛත්‍යයේ කතාවස්තුව දිව යනවා. හිතන්නට පුළුවන්ද? හරිම ලස්සන කතා ප්‍රවෘත්තියක්. ඔබ තරුණයෙක් නම් ඔබ අද මම මේ කියලා දෙන දේ ඔබේ නංගිට මල්ලිට ඔබේ යාළුවන්ට කියලා දෙන්න. ඔබ වැඩිහිටියෙක් නම් ඔබේ දුවට පුතාට මේ වටිනා ඉතිහාස කතාව කියලා දෙන්න. ඔබ මිත්තනියක් නම් ඔබ සීයා කෙනෙක් නම් ඔබේ දරු මුණුබුරන්ට මේ ලස්සන කතාව කියලා දෙන්න. මොකද අපි මේ ලංකාවේ ජීවත් වෙන පුරවැසියන් විදියට අපි හැමදෙනාටම ලොකු භක්තියක් ගෞරවයක් දැනේ මේ කතා ප්‍රවෘත්ති අපි දැනගෙන ඉන්නකොට. මුලින්ම විද්‍යාත්මක දේවල් පිළිගන්නට අපේ මිනිස්සු ගොඩක් කැමතිනේ. අපි ගොඩක් වෙලාවට අපේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට හසු වෙනෝ නම් විතරයි මේ දේවල් පිළිගන්නට කැමති වෙන්නේ. ඉතින් විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවා කිව්වොත් ඔන්න කොට දෙනෙක් පිළිගන්නවා. හැබැයි විද්‍යාත්මකව ඔප්පු කරන්නට බැරි ගොඩක් දේවල් තවමත් විද්‍යාවෙන් පරීක්ෂණ කරමින් පවතින දේවල් මේ විශ්වය ගැන කාරණා රාශියක් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඔන්නම විද්‍යාත්මක කරුණක් කියන්නට යන්නේ නාසා ආයතනයේ පවා පුදුමයටපත් වෙලා තියෙනවා. මේ විශ්වයේ මේ පෘථිවි තලයේ බලගතුම ස්ථානයේ එසේ නැත්නම් විශ්ව ශක්තිය වැඩිපුරම තිබෙන ස්ථානයේ විදියට රුවන්වැලි මහා සෑය නාසා ආයතනයේ නම් කරලා තියෙනවා. ඉතින් හිතන්න, ඇයි මෙහෙම විශ්ව ශක්තියක් තියෙන්නට ඇත්තේ? ඇයි මෙහෙම මහා බලයක් රුවන්වැලි මහා සෑයේ තියෙන්නට ඇත්තේ? මම අන්න ඒක අද ඔයාලට ලස්සනට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ලස්සන කතාවක් මේක.
රුවන්වැලි සෑය ඉදිකරන පුණ්‍ය භූමිය පිළිබඳව මිහිඳු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට පැවසූ බව මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා. ලස්සන කතාවක්. දවසක් මිහිඳු මහා රහතන් වහන්සේ මහමෙවුනා උයනේ වැඩ වසනකොට එවකට රජතුමා ඔබ දන්නවා දේවානම්පියතිස්ස රජතුමා. දේවානම්පියතිස්ස රජතුමා එනවා සපු මල් වට්ටියකුත් රැගෙන. දේවානම්පියතිස්ස රජතුමා මේ සපු මල් වට්ටිය මිහිඳු මහරහතන් වහන්සේට පූජා කරනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ සපු මල් වට්ටියත් රැගෙන යනවා අනාගතේ මේ රුවන්වැලි මහා සෑය ඉදිවන පුණ්‍ය භූමියට යනවා දේවානම්පියතිස්ස රජතුමාත් සමගම. එසේ ගිහිල්ලා මේ පුණ්‍ය භූමියේ මේ සපු මල් වට්ටිය තියලා පූජා කරනවා. එසේ සපු මල් වට්ටිය පූජා කරනකොටම මහ පොළව කම්පාවටපත් වෙලා තිනවා. මහ පොළව සෙලවිලා තිනවා. මේක දැකපු දේවානම්පියතිස්ස රජතුමාට හරි පුදුමයක්. රජතුමා අහනවා මහරහතන් වහන්සේ ස්වාමීනි ඇයි මෙහෙම මහ පොළව කම්පාවටපත් උනේ කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට කියනවා රජතුමනි මේ මහා භද්‍රකල්පයේ පහළ වුණු සිව් බුදුවරුන් වහන්සේලාම මේ උතුම් පින්බිම සේවනය කරලා තිනවා. මහා රහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටලා තිනවා රජතුමනි. මේ භද්‍රකල්පයේ මුලින්ම පහළ වුණේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා දැනට මේ මහා භද්‍රකල්පය තුල පහළ වෙලා ඉන්නවා. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙනවා. ඊට පස්සේ තමයි කල්ප විනාශය වෙන්නේ. ඉතින් මේ මුලින් පහළ වුණු කකුසඳ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 40000ක් සමග මේ මහා පින්බිමේ නිරෝධ සමාපatti සුවයෙන් වැඩ ඉඳලා තිනවා. ඒ වගේම කෝණාගම බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 30000ක් සමග නිරෝධ සමාපත්තියෙන් මේ පුණ්‍ය භූමියේ වැඩ ඉඳලා තිනවා. ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහා රහතන් වහන්සේලා 20000ක් සමග මේ උතුම් පුණ්‍ය භූමියේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙන රජතුමනි. ඒ වගේම අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන්වෙනි වර වැඩම කළ අවස්ථාවේදී මහා රහතන් වහන්සේලා 500ක් දෙනා සමග මේ උතුම් පුණ්‍ය භූමියේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා තිනවා. ඒ වගේම එහෙව් සිව් බුදුවරුන්ගේම පාද සේවනයෙන් පූජනීයත්වයට පත්වුණු මේ උතුම් පින්බිම තුල රජතුමනි අනාගතයේ දවසක රේයන් 120ක් උසට මහා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිවෙනවා ස්වර්ණමාලී මහා චෛත්‍ය නමින්. එසේ ඉදිවන චෛත්‍ය රාජානන් වහන්සේ තමයි රජතුමනි මේ තුන් ලෝකයේම තිබෙන පූජනීයතම චෛත්‍ය රාජානන් වහන්සේ වෙන්නේ. එසේ වීමට හේතුව තමයි අපගේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් තැන්පත් වෙන්නේ නිදන් වෙන්නේ මෙන්න මේ ස්වර්ණමාලී කියන මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුලයි. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා මේ චෛත්‍ය තුල නිදන් වෙනෝ රජතුමනි. ඉතින් මේ ලංකාව පුරා මේ ලෝතලය පුරා අනන්ත චෛත්‍ය ඉදිවෙයි. ඒත් මෙහෙව් මේසා විශාල සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් නිදන් වෙන්නේ මෙන්න මේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ තුලයි. එම චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙන්නේ මෙන්න මේ පින්බිම තුලයි. ඒ නිසා තමයි රජතුමනි අපි මල් පූජා කරනකොට මේ මහ පොළොව කම්පාවටපත් උනේ. මේ මහ පොළොව සෙලුනේ කියලා. අනේ සාදු සාදු කියලා දේවානම්පියතිස්ස රජතුමා මහත් සතුටටපත් වෙනවා. ඉමහත් ශ්‍රද්ධාවටපත් වෙලා එතුමා කියනවා මිහිඳු මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි මම කැමති මේ චෛත්‍ය ඉදි කරන්නට. මමම මේ මහා දාගැබ මේ ස්ථානයේ ඉදි කරන්න මට අවසර දෙන්න ස්වාමීනි කියලා කියනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා මහරජතුමනි ඔබතුමන්ට මේ බුද්ධ ශාසනය තුළ මේ බුද්ධ ශාසනය තුළ පැවරුණු තවත් කාරණා බොහෝමයක් තිබෙනවා. මේ මහා චෛත්‍ය ඉදිකිරීමට මහා භාග්‍යවත් පින්වන්ත රජෙක් අනාගතේ පහළ වෙනවා. ඔබේම මුණුබුරෙක් වෙලා දුටු ගැමුණු කියන නමින්
පෙරුම් පුරාගෙන එන මහා පින් කඳක් ඇති අන්නේ කියන දුටු ගැමුණු කියන රජතුමා අතින් තමයි මේ මහා ස්වර්ණමාලී චෛත්‍ය නිර්මාණය වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ චෛත්‍ය ඔබතුමා ඉදි කරන්නට නොවේ, දුටු ගැමුණු රජතුමා අනාගතයේ අනිවාර්යෙන්ම ඉදි කරන්නට වාග්යවන්ත වෙලා තියෙනවා කියලා. අනේ සාදු සාදු කියලා දේවානම්පියතිස්ස රජතුමාත් පින් අනුමෝදන් වෙනවා. මම ඉදි කළා වගේම තමයි මගේම මුණුබුරෙක් නම් අනාගතයේ ඉදි කරන්න කියලා. බලන්න එදා ස්වාමින් වහන්සේලාගේ වචනයට පාලකයෝ මොනතරම් අවනතුනාද කියලා. තනි කැමැත්තට ඉදි කරන්නට ගියේ නෑ මට මේ චෛත්‍ය ඉදි කරන්න පුළුවන් කියලා ඉදි කරන්නට ගියේ නෑ. මිහිඳු මහරහතන් වහන්සේගේ වචනේ දොහොත් මුදුන් දී පිළිගෙන සාදු සාදු කියලා අනාගතේ ඉදිවන දුටු ගැමුණු රජතුමාගේ අතින් අනාගතේ ඉදිවන මේ ස්වර්ණමාලී මහා චෛත්‍ය ගැන සිහින දකිමින් සාදුකාර දුන්න දේවානම්පියතිස්ස රජතුමා. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි මේ සියලු විස්තර දේවානම්පියතිස්ස රජතුමා විසින් සෙල් ටැඹක කොටලා ස්වර්ණමාලී චෛත්‍ය ඉදිවන ඒ පුණ්‍ය භූමියේ ඒ සෙල් ටැඹ ස්ථාපනය කරා. ඔන්න ඊට පස්සේ එනවා කතාව, මේ ලස්සන කතාව දුටු ගැමුණු රජතුමාගේ කාලෙට. දුටු ගැමුණු රජතුමා සොලීන් සමග යුද්ධ කළා. මේ ශ්‍රී ලංකා දීපයත් සම්මා සම්බුදු ශාසනය නිදහස් කරගත්තට පස්සේ දුටු ගැමුණු රජතුමා තමන්ට උදව් කරපු ඒ සේනාවත් සමග යනවා මහමෙවුනා ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේ අභිමුවට කහවණු ලක්ෂයක් පමණ වියදම් කළා. මහා බෝධි පූජාවක් තියෙනවා. දුටු ගැමුණු රජතුමා මේ බෝධි පූජාව අවසන් කරලා මහමෙවුනා උයනේ ඇවිදගෙන යන අතරතුරේදී මෙන්න මේ සෙල් ටැඹ දකින්න. මේ සෙල් ටැඹ දැකලා දුටු ගැමුණු රජතුමාට අදහා ගන්නට බැරි වෙනවා. තමන්ගේ නම සඳහන් කරලා තියෙන අනාගතයේ දුටු ගැමුණු නමින් රජ කෙනෙක් පහළ වෙලා රියන් 120ක් පමණ උසට ස්වර්ණමාලී නමින් මහා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් මේ ස්ථානයේ ඉදි කරනවා කියලා ඒ සෙල් ටැඹේ දැක්කට පස්සේ දුටු ගැමුණු රජතුමාට පුදුම සතුටකින් තමන්ගේ සිත ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා තියෙනවා. ඒ සෙල්ලිපියේ වැඩිදුරටත් සඳහන් වී තිබූ ආකාරයට භික්ෂුන් වහන්සේලාගේ පොහොය කර්ම සිදු කිරීම සඳහා ලෝවා මහා ප්‍රාසාදයේ නමින් නව මහල් ප්‍රාසාදයක් ඉදි කළා රජතුමා සංඝ සතු කොට පූජා කළා තියෙනවා දුටු ගැමුණු රජතුමා. ඉන් පසුව මේ සෙල් ටැඹේ සඳහන් කරපු ඒ මහා දාගැබ මම කෙසේ හෝ තාමත්ම හොඳින්ම ඉදි කරමි කියලා බලවත් අදිෂ්ඨානය ඇතුව දුටු ගැමුණු රජතුමා සිතමින් ඉඳලා තියෙනවා. මොකද ඒ වෙනකොට සොලීන් සමග යුද්ධ කළා විශාල පිරිසක් රටවැසියන් පීඩාවටපත් වෙලා තිබුණේ. ඉතින් එසේ පීඩාවටපත් වූ රටවැසියන්ගෙන් තවදුරටත් වැඩ ගැනීම මට කරන්නට අමාරුයි. රටවැසියන් තවදුරටත් පීඩාවටපත් කරන්නටත් අමාරුයි. මම කොහොමද මේ චෛත්‍ය මේ මහා චෛත්‍ය කර්මාන්තේ නිම කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට මේ බව දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට දැනෙනවා. දෙවිවරු මේ ගැන කතා කරනවා. එය අවසාන වශයෙන් තවතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේට මේ සිතුවිල්ල මේ පණිවිඩය යනවා. ඉන් අනතුරුව සක්‍ර දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඇතුළු දෙවිවරු කැඳවා මේ දුටු ගැමුණු මහරජතුමා විසින් ඉදි කිරීමට මේ නියමිතව තිබෙන මේ මහා ස්තූප කර්මාන්තයට උදව් කරන්නට කියලා දෙවිවරුන්ට පවරනවා. ඉතින් දුටු ගැමුණු රජතුමාට හිතා ගන්නටවත් බැරි තරම් සම්පත් මේ මහ පොළොවෙන් මතුවෙනවා. ඉතින් දුටු ගැමුණු රජතුමා බොහෝ සෙයින්ම සතුටටපත් වෙනවා. චෛත්‍යයට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය, චෛත්‍යයට අවශ්‍ය ගඩොල්, රන්, රිදී, මුතු, මැණික් ආදී චෛත්‍ය කර්මාන්තයට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මහ පොළොවෙන් පහළ වුණා කියලා ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඒකට බලන්න මේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා, වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් නිදන්වන මහා චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට අවුරුදු 5000ක් යනකම් මේ සම්මා සම්බුදු ශාසනය පවතිනවා.
ඉතින් සම්මා සම්බුදු ශාසනයේ අවසාන වන්නේ මේ සියලු ධාතුන් වහන්සේලා මේ තුන් ලෝකේ පුරාම විසිරුණු ධාතුන් වහන්සේලා ධාතු පරිනිර්වාණය කරාට අනතුරුව තමයි සම්මා සම්බුදු ශාසනයේ බුද්ධ කියන වචනේ පවා නැති වෙලා යනවා. ඉතින් අන්නේ අවුරුදු 5000ක් ගිය තැන සිදුවෙන මේ ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය සිදුවීමට ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ අභිමුවට මේ තුන් ලෝකයේ සිදුවන තුන් ලෝකයේම විසිරුණු සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් ගිය තැන අහසින් වැඩම කරනවා. බුද්ධ අධිෂ්ඨානයේ පරිදි ස්වර්ණමාලී චෛත්‍ය අභිමුව නිර්මිත බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පානවා. මේ ධාතුන් වහන්සේලාගෙන් මැවුණු නිර්මිත බුදුරුවෙන් යමා මහ පෙළහර පානවා. ඉන් අනතුරුව දඹදිව භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ ඒ වජ්‍රාසනයේ පහළ වූ ස්ථානයේට අහසින් මේ සියලුම ධාතුන් වහන්සේලා වැඩම කළා. එතනදිත් පෙළහර පාලා තමයි ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ විශාල ඓතිහාසිකමය වශයෙන් බෞද්ධමය වශයෙන් වැදගත් වටිනා කාරණාවක් මෙන්න මේ ස්වර්ණමාලී මහා චෛත්‍ය සම්බන්ධයෙන් ලියවෙනවා. බුද්ධ අධිෂ්ඨානය අනුව નિયમિત වෙලා පවතිනවා. ඉතින් මේ මහා දාගැබේ පේසා වලලු තුන නිර්මාණය කරන්නට දුටුගැමුණු රජතුමා ඒ කණ්ඩායමත් සමග නිර්මාණය කරනකොට නව වතාවක් පොළවට කිඳා බැස්සා කියලා සඳහන් වෙනවා. නව වතාවක් පොළවට කිඳා බැහැලා තියෙනවා. ඒතර දුටුගැමුණු රජතුමා බලලා තිනවා ඇයි මේ මට මේ චෛත්‍ය කර්මාන්තේ හරියට නිම කරන්නට මේ ඉදි කරන්නට අවස්ථාවක් නැත්තේ කියලා රහතන් වහන්සේලාගෙන් ඒ විමසනකොට සඳහන් කරලා තියෙනවා රජතුමනි මේ චෛත්‍ය චිරාත් කාලයක් සම්මා සම්බුදු ශාසනයේ පවතින කාලයක් පුරා ශක්තිමත්ව පවතින්නට තමයි එසේ පාදම ශක්තිමත් වෙන්නට තමයි නව වතාවක් මෙලෙස ගිලා බැස්සේ කියලා. ඉතින් ඔය කතා ප්‍රවෘත්තිය ওই විදිහට යනවා. එතකොට ඔයිට කලින් තව ලස්සන කතාවක් තියෙනවා මේ ස්වර්ණමාලී දෙවඟන සම්බන්ධව. ඉතින් මේ කතාවත් මම මේ ස්වර්ණමාලී චෛත්‍ය සම්බන්ධයෙන් ඔබට කියන්න හරිම ලස්සනයි. ළමයින්ට පවා කියලා දෙන්න ලස්සන කතාවක්. ඉතින් මේ අර කියපු මුලින් කියපු සෙල්ලිපිය දැකලා දුටුගැමුණු රජතුමා ඒ ස්ථානයේ සුද්ධ කරලා සුද්ධ පවිත්‍ර කරලා දාගැබ සකස් කිරීමට සූදානම් වෙන අවස්ථාවේදී ඒ ස්ථානයේ මහා තෙලිඹු ගහක් තිබෙනවා. රන් තෙලිඹු ගහක් තිබෙනවා. එතකොට මේ චෛත්‍ය ඒ ස්ථානයේ ඉදිකිරීමට නම් මේ තෙලිඹු ගහ අනිවාර්යෙන්ම කපා ඉවත් කරන්නට ඕන. ඉතින් එහෙම තෙලිඹු ගහ කපන්නට සැරසෙන අවස්ථාවේදී මහා ආලෝකයක් විහිදුවමින් අස්සන රූප සම්පන්න සෝභා සම්පන්න අති රමණීය ආලෝකයක් විහිදුවමින් බොහෝම සුන්දර දිව්‍යාංගනාවක් මතුවෙනවා ඒ රුක්ෂයෙන්. මේ රන් තෙලිඹු ගහට අධිග්‍රහිත රුක්ෂ දේවතාවී තමයි අය. ඇගේ නම තමයි ස්වර්ණමාලී. ඉතින් ස්වර්ණමාලී කියන මේ රුක්ෂ දේවතාවිය රජතුමාගෙන් ඉල්ලා සිටිනවා රජතුමනි මේ මගේ විමානය මේ විමානය මට අහිමි කරන්නට එපා. එසේ වෙතොත් මම මගේ ජීවිතේ උනත් නැති වෙන්නට පුළුවන් කියලා. මොකද රුක්ෂ දේවතාවෝ ඒ රුක්ෂයන්ට තමයි අධිග්‍රහිත වෙලා තියෙන්නේ. ඒ නිසා එතකොට රජතුමා කියනවා බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයේ පරිදි මට මේ ස්ථානයේ මහා දාගැබක් නිර්මාණය කිරීමට කාර්යයක් පැවරිලා තියෙන්නේ දිව්‍යාංගනාවනි. එම නිසා කරුණා කරලා මේ ස්ථානයෙන් බැහැලා යන්න කියලා. ඉතින් අර ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි ස්වර්ණමාලියේ කියන ගීතේ රූබර සර්රුමාලියේ කියන ගීතේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මහගම සේකර ශූරීන් අතින් පද රචනය වුණු ඒ සුන්දර ගීතය ලියවිලා තියෙන්නේ මෙන්න මේ ඉතිහාස කතා ප්‍රවෘත්ති හා සම්බන්ධව. ඉතින් කෙසේ වෙතත් දිව්‍යාංගනාව එවිට කියනවා එසේනම් කමක් නැහැ රජතුමනි ඔබ වහන්සේගේ මේ උතුම් ප්‍රාර්ථනාව ඉෂ්ටවීම උදෙසා මම මේ මගේ විමානයෙන් බැහැලා යන්නම්. හැබැයි මටත් එක පොරොන්දුවක් වෙන්න කියලා රජතුමා අහනවා. කියන්න මම ඉෂ්ට කරන්නම් ඔබේ පොරොන්දුව කියලා.
දිව්‍යාංගනාව කියනවා ස්වර්ණමාලී දෙවඟන කියනවා මම මේ විමානයෙන් බැහැලා යන්නම්. ඔබ තුමන් ඉදිකරන මේ චෛත්‍යයට ස්වර්ණමාලී මහා චෛත්‍ය යන නමින් මගේ නම ලබා දෙන්නට කියලා. ඉතින් ඒ අනුව දුටුගැමුණු රජතුමා එකඟ වෙනවා. දුටුගැමුණු රජතුමා තමන් හැදපු චෛත්‍යයට දුටුගැමුණු මහා සෑය කියලා දැම්මේ නෑ. අර දෙවඟනගේ ඉල්ලීමට අනුව ස්වර්ණමාලී චෛත්‍ය නමින් අදටත් විරාජමානව අනුරාධපුරේ පවතින්නේ. මෙන්න මේ ලස්සන ඓතිහාසික කතා පුවත් හා සම්බන්ධව ගොඩ නැගුණු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින ස්වර්ණමාලී මහා චෛත්‍ය ගැන තමයි අද මම ඔබට කියලා දුන්නේ. මේ පූජනීය වූ ස්වර්ණමාලී චෛත්‍යයේ ධාතු ගර්භයේ සැකසීම අති රමණීයයි. ඇත්තටම මේ ධාතු ගර්භයේ ඇතුළට ගිහිල්ලා අපිටත් බලන්න තිබ්බනම් මොනතරම් භාග්‍යයක්ද කියලා හිතනවා. ඒ භාග්‍ය ලැබිලා තිනවා භාතිය රජතුමාට. සක්‍ර දෙවියන් ඇතුළු දෙවියන්ගේද සහයෝගය ඇතුව භාතිය රජතුමා රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ ඇතුළටම ගිහිල්ලා මේ ලස්සන අලංකාරය දැකලා තිනවා. මේ ධාතු ගර්භයේ 80ක් දිග 80ක් පළල 80ක් උසට තමයි දුටුගැමුණු මහ රජතුමා නිර්මාණය කළා තියෙන්නේ. හරියට මේ ධාතු ගර්භයේ මැදෙහි රියන් 18 බැගින් සතර දිශාවට විහිදුණු අතුපතර ඇති රන් රිදී මුතුමැණික් ආදී සියලුම වටිනා ද්‍රව්‍යයන්ගෙන් සකස් කරපු සත්රුවණින් කළපු බෝරජාණන් වහන්සේ නමක් නිර්මාණය කළා තිනවා. මේ බෝරජාණන් වහන්සේ පාමුල නැගෙනහිර දිශාවට වන්නට ජීවමාන බුදු පියාණන් වහන්සේගේ ප්‍රමාණයෙන් යුක්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සත්රුවණින් නිර්මාණය කරලා තිනවා. ඉතාමත් අලංකාර විදියට ඉතාමත් වටිනාම මුතු මැණික් ආදී ඔබවින් මේ ජීවමාන බුදු පියාණන් වහන්සේ හා සමාන ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේ ප්‍රතිමාව ගැන තමයි ස්වර්ණමාලී චෛත්‍යයට වඳින ගාථාවේ සඳහන් වෙනවා මේ ප්‍රතිමාව පිළිබඳව. ඒ වගේම බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාව තමයි ඒ ජීවමාන ප්‍රතිමාවෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මහා බ්‍රහ්මයා රිදී මුතු කුඩයක් අරගෙන බුදු පියාණන් වහන්සේට හිසට සෙවන සදන ආකාරය, ඒ වගේම අනිකුත් දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේ සතුටුන ආකාරය, පංචසික වගේ දෙවිවරු වීණා වාදනය කරන ආකාරය, දස බිම්බරක් මාරසේනාවක සමග ගිරිමේකල නම් ඒ හස්තියා පිට නැගී ආපු මාරයා පරාජය වී පලා යන ආකාරය, ඔය ආදී බුද්ධ චරිතයේ ඇතුළත් සියලුම වැදගත් සිදුවීම් රූප වශයෙන් නෙවෙයි අඹලා නිර්මාණය කළා තියෙනවා. අතට අල්ලන්න පුළුවන් විදියට ඊටාම අලංකාරව ලස්සනට ඊටාම වටිනා රන් රිදී මුතුමැණික් ඔබවමින් නිර්මාණය කරලා තිනවා මේ ධාතුන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලී චෛත්‍යයේ ධාතු ගර්භයේ මැද්දේ රියන් 80ක් දිග උස පළල සමචතුරස්‍රාකාර කොටුවක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔය ආදී වූ කාරණා රාශියක් තියෙනවා. තවත් විශාල කාරණා රාශියක් කියන්නට තියෙනවා ස්වර්ණමාලී චෛත්‍යය පිළිබඳව. ඇත්තටම මේ කියවන බලන සෑම දෙනාගේම ශ්‍රද්ධාව, ගෞරවය, භක්තිය විශාල වශයෙන් වැඩි වේවි කියලා මා විශ්වාස කරනවා. ඉතින් ඔබත් මේ පොතපත හොයාගෙන කියවන්න ස්වර්ණමාලී චෛත්‍යය පිළිබඳව. ඒ වගේම අද වෙනකොට රුවන්වැලි මහා සෑය එදා 120ක් උසට බැඳ රුවන්වැලි මහා සෑය රජවරුන් රැසක් ප්‍රතිසංස්කරණය කරලා අද වෙනකොට අඩි 338ක් ප්‍රමාණයට මීටර් 103ක් තරම් උස ප්‍රමාණයට මේ ගොඩනංවලා තියෙනවා. අනුරාධපුර මුළු නගරයම අදට බබලවන්නේ ඔබ රැට ගියා නම් දැක ගන්නට පුළුවන් මේ අලංකාරයේ ඒ විදුලි ආලෝක මැද්දේ බැබලෙන්නේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ. ඉතින් මේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේට ඉහළින් තව්තිසා දිව්‍ය ලෝකයේ තිබෙනවා සිළුමිණි මහා සෑය. සිළුමිණි මහා සෑයේ තමයි කේශ ධාතුන් වහන්සේලා නිදන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඊටත් ඉහළින් බ්‍රහ්ම ලෝකයේ තිබෙනවා සලුමිණි මහා සෑය. සලුමිණි මහා සෑයේ බුදුරජාණන් වහන්සේ ගිහි කල ගිහි වස්ත්‍ර නිදන් වෙලා තියෙනවා. ඉතින් මේ රුවන්වැලි මහා සෑය, සිළුමිණි මහා සෑය, සලුමිණි මහා සෑය මේ සෑ තුනම ඒක රේඛීයව තමයි පිහිටලා තියෙන්නේ.
අන්න ඕක තමයි හේතුව. නාසා ආයතනය විසින් සොයාගත්ත නවසම් සොයා ගැනීම විශ්වයේ බලවත්ම ස්ථානයේ ස්වර්ණමාලී මහා චෛත්‍ය පිහිටි ස්ථාන වීමට හේතුව ඔන්න ඕක තමයි. ඉතින් මං හිතනවා අද වැඩසටහන ඔබට ගොඩක් වැදගත් වන්නට ඇති. මම සාමාන්‍යයෙන් කරන්නේ සංගීතය සම්බන්ධ වැඩසටහන්. නමුත් මගේ අරමුණක් තිබ්බ මේ YouTube නාලිකාව පටන් ගන්නකොටම රටට දැනෙන සේවයක් ඇත්ත වශයෙන්ම මේ තුලින් කරන්නට. රටට, ජාතියට, ආගමට, සංස්කෘතියට, මේ රටේ සුබ සිද්ධියට, ඔබේ ආකල්ප සංවර්ධනයට, වගේම සංගීතයට කැප වෙන දියුණුවටපත් වෙන ඕනෑම දෙයක් මම මේ ගුරු මියුසික් YouTube නාලිකාව තුළින් ඉදිරිපත් කිරීමට අදිෂ්ඨානයක් ඇතුව තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. ඉතින් බොහොම ස්තුතියි මේ දක්වා රැඳී සිටීම සම්බන්ධයෙන්. ඔබත් කරුණු හොයන්න, ගවේෂණය කරන්න භාග්‍යවත් තථාගතමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදේ ඔබට ලැබිලා නිරෝගී සම්පත උදා වෙලා යහපතක්ම වේවා කියලා මේ සුන්දර වෙසක් සමයේ ඔබට ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි ඔබ සැමටම.